අපි රෙකෝඩ් කරගෙන යන්න. එතකොට අනිත් කට්ටියට පුළුවන් වෙයි මීට් වෙන්න. හරි last time අපි gates වල past papers කරන්න පටන් ගත්තා. අදත් ඒන් ටිකක් කරමු. අපේ operating system වල තියෙන දේවල් ටික පොඩ්ඩක් කතා බහ කරලා. අපි දැන් operating system සති දෙකකින් තුනකින් විතර කතා කරේ නෑ නේද? right හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. තපරකින් ඊට කලින් මට නෝට් එක ඕපන් කරගන්න ඕනේ. අද අලුතෙන් දරුවෙක් එනවා කියලා කිව්වා. ඇවිල්ලා දින්නේ. ප්‍රතිභා කියලා කියන්නේ අලුත් දුවද? ඔව් සර්. right okay. හරි පුතේ අපි අද කතා කරන නෝට් එක දුවට පුළුවන් නම් පොඩ්ඩක් ඇවිල්ලා කලෙක්ට් කරගන්න පුළුවන් නම් හරි මගේ ගෙදරින් දුව කොහේ ඉඳලාද එන්නේ පුතේ? මම ගොඩගම නේද? හරි දුවට කොට්ටාවෙන් කලෙක්ට් කරගන්න පුළුවන් දුව හරි නැත්නම් අම්මා තාත්තා හරි යමින් වෙලාවක දුව ගාව නෝට්ස් උත් තියනවා කියලා මට කිව්වා නේද? දුව ඒකත් එක බලන්න ඕකේද කියලා. අවශ්‍ය නම් ඔයාට මේ මගේ නෝට් එක කලෙක්ට් කරගන්න පුළුවන් දුව. හා සර්. right හරි අපි operating systems පැත්තට යන් මට දැන් ඇත්තටම මතක නෑ අපි කොයි හරියද නතර වුණේ කියලා. right හරි අපි right මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මම හිතන්නේ අපි මේ methods ටික ගැන කතා කරා. ඔව් allocation types ටික ගැන කතා කරා. ඊට පස්සේ disk එක format කරන විදිහ, partition කරන විදිහ, cover කරගන්න විදිහ ගැන කතා කරා. process management වල මට චුට්ටක් තුරපතාලා මතක් කරන්න. process management වලින් තමයි අපි පටන් ගන්න ඕනේ. පොඩ්ඩක් confirm කරන්න අපි මෙතනද හිටියේ කියන එක. මම චුට්ටක් වීඩියෝස් ටික රිෆර් කරන්නම්. හරි අපිට process management වලින් තමයි කතා බහ කරන්න තියෙන්නේ. හරි එතකොට මෙතනට එනකම් අපි operating system එකක තියෙන ප්‍රධාන දේවල් කීපයක් කතා කරානේ. මතකද දන්නේ මම පොඩ්ඩක් නැවත මුලින්දලා මතක් කරගෙන එන්නම්. අපි operating system එක කියන්නේ මොකක්ද කියලා කතා කරා specs තුනකින්. ඊළඟට operating system වල පරිණාමය කොහොමද උනේ කියලා කතා කරා. operating system එකක් තිබිච්ච නැති කාලේ. ඊළඟට සරල කාණ්ඩ පද්ධති කියලා operating system එක මුලින්ම introduce වෙන කාලේ. ඊළඟට බහු වැඩසටහන් කාණ්ඩ පද්ධති කියලා ඊට එයාව වැඩි දියුණු වෙලා අර processor එකේ භාවිතය උපරිම කරන්න try කරන කාලේ. ඊළඟට time sharing system කාලය බෙදා ගැනීමේ පද්ධති. ඔය කියන දේවල් ටික ගැන අපි කතා බහ කරා. ඊට පස්සේ ප්‍රධාන කාරණා ටික කතා කරා. අතුරු මුහුණත් සැපීම, ක්‍රියාවලි කළමනාකරණය. දැන් අද අපි දිගෑරලා කතා කරන්න හදන්නේ මේ ක්‍රියාවලි කළමනාකරණය ගැන. right විස්තර සහිතව. ඊළඟට සම්පත් කළමනාකරණය, input outputs කොහොමද කළමනාකරණය කරේ කියලා. දැන් අපි දන්නවා storage එකක් කළමනාකරණය කරගත්තේ කොහොමද කියලා නේද? allocation methods තුනක් ගැන අපි කතා කරා නේද? යාබද විභාජනය, ඊළඟට අනුක්‍රමික විභාජනය, ඊළඟට සූචි විභාජනය නේද? index allocation කියලා අපි කතා කරා. ඊළඟට ආරක්ෂාව සහ ආරක්ෂණය පැත්ත ගැන කතා කරා. මෙහෙයුම් පද්ධති වර්ගීකරණය
පරිශීලකයා අනුව වර්ග කරා. ඊළඟට ටාස්ක් එක අනුව වර්ග කරා. ඊළඟට පරිශීලකයයි ටාස්ක් එකයි දෙකම එකතු කරලා වර්ග කරා. ඊළඟට ක්‍රියාවලි හැසිරවීම අනුව වර්ග කිරීම කරා. ඒ වගේම ප්‍රතිචාරය මත පදනම් වෙයි. ක්‍රියාවලි හැසිරවීම අනුව අපි කතා කරා බහුවණු ක්‍රියායන ඔපරේටිං සිස්ටම් මල්ටි ත්‍රෙඩින් සිස්ටම් එකක් කියලා. ප්‍රතිචාරය මත අපි කතා කරා තත්ත්ව කාල රියල් ටයිම් ඔපරේටිං සිස්ටම් එකක් කියලා. ඊට පස්සේ ෆයිල් ටයිප්ස් ගැන කතා කරා. ඒ කියන්නේ ඔපරේටිං සිස්ටම් එකට ෆයිල් එකක් පේන විදිය සහ යූසර්ට ෆයිල් එකක් පේන විදිය. මම කොයි යූසර්ට ෆයිල් එකක් පේන විදිය තමයි අපි ලොජිකල් view කියලා කතා කරන්නේ. ඔපරේටිං සිස්ටම් එකට ෆයිල් එක පේන විදිය තමයි ෆිසිකල් view එක කියලා අපි කතා කරන්නේ. ඊළඟට ප්‍රොපර්ටිස් ටික ගැන කතා කරා. සාමාන්‍ය ෆයිල් එකක තියෙන රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් තියාගෙන බලා ගන්න පුළුවන් වින්ඩෝ එකට යන. ඒ වගේම විවිධ වර්ගයේ ෆයිල් ටයිප්ස් කතා කරා. ඊළඟට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක ගැන කතා කරා. අපි කිව්වා එකේ ෆෝල්ඩර්ස් අපි පාවිච්චි කරන්නේ මේ ගොනු ටික කැටගරි කරලා තියාගන්න, වෙන් කරලා වර්ග කරලා තියාගන්න කියලා. ඊළඟට ෆයිල් ඇලොකේෂන් ගැන කතා කරන්නේ. ෆයිල් සිස්ටම් ගැන කතා කරා. එතනදී අපි කතා කරා ෆයිල් සිස්ටම් ಜಾති දෙකක් ගැන. එකක් තමයි FAT කියන ෆයිල් සිස්ටම් එක, ෆයිල් ඇලොකේෂන් ටේබල් කියන ෆයිල් සිස්ටම් එක. ඒ වගේම තමයි පස්සේ අපි කතා කරා NTFS New Technology File System කියන සිස්ටම් එක FAT වල FAT improve වෙලා කොහොමද NTFS හැදුනේ කියලා. ඊට පස්සේ අපි කතා කරා මේ ගොනු ආරක්ෂණය පැත්ත ගැන, security පැත්ත ගැන. ඒතකොට username password දෙන්න පුළුවන්, access privileges දෙන්න පුළුවන් කියලා කතා බහ කරා. ඒ වගේම තමයි ගොනු ආචයන කළමනාකරණය. right storage එකක් කොහොමද manage කරගන්නේ, ඒකේ contiguous allocation යාබද විභජනය කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ linked allocation, ඊට පස්සේ අනුක්‍රමික index allocation කියන එක ගැන අපි කතා බහ කරා. ඊළඟට කතා කරා defragmentation. defragmentation කියන එක කරන්න වෙන්නේ fragment වෙලා තියෙන. ඒ කියන්නේ දත්ත තැන තැන විසිරලා තියෙන storage එකක ඉඩකඩ හරි විදිහට කළමනාකරණය කරගන්න තමයි අපි defragmentation කරන්නේ. එතකොට හිස්ව තියෙන ටික එක තැනකට data ටික එක පැත්තකට එකතු වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ද්විතීක ආචයනය, secondary storage කියන එක නා maintain කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ විවිධ වර්ගයේ ෆයිල් ටික යා manage කරගන්නේ කොහොමද කියන එක. ඒක යටතේ කතා කරා disk එකක් format කරන විදිහ. right partition මුලින්ම partition කරලා ඊට පස්සේ ආව format කරලා file system එකක් යාට හඳුන්වලා දෙනවා ෆයිල් ටික ගබඩා කරගන්න අවශ්‍ය වෙන විදිහ කියලා දෙන්න. ඊළඟට කතා කරා recovery එක ගැන. ඒ කියන්නේ ෆයිල් එකක් delete කරාම කොහොමද මේ ෆයිල් එක recover කරගන්නේ කියන එක ගැන. right ඒතර ඔය ටික කතා කරලා දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ මේ ක්‍රියායන කළමනාකරණය නැත්නම් process management වල ඉඳලා පහළට යන්න. මේ process management කියලා කියන්නේ ඕගොල්ලන්ගේ syllabus එකේ operating system එකට අදාළව තියෙන hot topic එකක්. එයාව base කරගෙන සෑහෙන තැන් වලින් ප්‍රශ්න අහලා තියෙනවා. right ඒතකොට ක්‍රියාවලියක් කළමනාකරණය කරගන්නකොට ඔයගලන්ට ඉස්සරහට හම්බ වෙනවා සත්තත්ව රූප සටහන කියලා අඳින්න ඩයග්‍රෑම් එකක්. ඔය ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ හුරු වෙන්න ඕනේ තනියෙන් අඳින්න. මොකද මේ ඩයග්‍රෑම් එක බේස් කරගෙන ප්‍රශ්න අහලා තියෙනවා. අපි එතනට ආවම එක කතා කරමු. මේ ටික ඉස්සරහට කතා කරගෙන යමු. හරි. එතකොට මේ ක්‍රියායනයක් කළමනාකරණය කරනවා කියලා කියන්නේ process manage කරනවා කියන එක. ක්‍රියායනයක් කියලා කියන්නේ process එකක් කියන එක. ඒතර මොකද්ද process එකක් කියලා කියන්නේ? නැත්නම් ක්‍රියායනයක් කියලා කියන්නේ process එකක් කියලා අපි අරගන්නේ අපේ program එකක් execute කරාම, ක්‍රියාත්මක කරාම හැදෙන දේවල් වලට. නැත්නම් program වැඩසටහන ක්‍රියාත්මක වීමේදී නිර්මාණය වෙන දේවල් වලට තමයි අපි ක්‍රියායන කියලා කියන්නේ. එතකොට ක්‍රියායනයක් එනවා කියලා කියන්නේ නැත්නම් program එකක් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ක්‍රියායන විශාල ප්‍රමාණයක් ගොඩනගෙනවා කියන එක. ඒත් ඇත්තටම වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා සිද්ධ වෙන දේ තමයි processors ගොඩක් RAM එකට යන එක. එතකොට ඔයගොල්ලෝ දන්නවා අපේ hard disk එකේ තමයි අපි සාමාන්‍යයෙන් programs store කරලා තියාගන්නේ. right ඒ වගේම තමයි අපිට CD එකකින් ඊළඟට pen drive එකකින් පුළුවන් යම් යම් programs ගේන්න සහ එයාව connect කරලා directly අපිට එතන ඉඳලා program එක ක්‍රියාත්මක කිරීමක් කරන්න පුළුවන්. කෙසේ හෝ වේවා ඕගොල්ලෝ මොන storage device එකේ program එකක් තියාගත්තත් pen එකක වේවා CD එකක වේවා hard disk එකක වේවා
කොතන ප්‍රෝග්‍රෑම් එක තිබුණා මෙයා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔය කියන ප්‍රෝග්‍රෑම් එක අරගෙන එන්න ඕනේ RAM එකට ප්‍රධාන මතකයට. right? ඒ ප්‍රධාන මතකයේ ඉඳලා තමයි ඊළඟට එයා කරගෙන යන වැඩේට ඔපරේටිං සිස්ටම් එක ඉන්වෝල්ව් කරගන්න. ඇත්තටම ඔපරේටිං සිස්ටම් එකේ තමයි කියන්නේ ඔයා ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් කරාම මේ කොතනටද මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ප්‍රොසෙස් ටික ලෝඩ් කරගන්න ඕනේ කියලා. right? එතකොට ප්‍රෝග්‍රෑම් එක මම කලින් කිව්වා වගේ තියෙන්නේ hard disk එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක අරගෙන එන්න ඕනේ ඒ එක්සිකියුට් කරපු මොහොතේ සිට හැදෙන ප්‍රොසෙස් ටික අරගෙන එන්න ඕනේ RAM එකට. right? එතකොට එතනදී සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන ඕගලන්ට අයිඩියා එකක් ඇති කියලා මම හිතනවා. ඒක මම පොඩ්ඩක් වෙන මේ විදිහට ඕගලන්ට පින්තූරකින් ඉලස්ට්‍රේට් කරන්න පුළුවන්. right? right? එතකොට ඔතන ඕගලන්ට උනා සරලව මේ පොඩි පින්තූරය ඇඳ ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන hard disk එක කියලා. right? hard disk එකේ තමයි අපේ programs තියෙන්නේ. right? අපි හිතමුකෝ word කියන program එක කියලා. right? එතකොට user monitor එකේ තියෙන word program එක උඩ double click කරාම නැත්නම් word කියන application එක උඩ double click කරාම operating system එක කරන්නේ මෙයාගෙන් හදනවා processors කීපයක්. එකක් විතරක් හැදෙන අවස්ථාවන් හරිම අඩුයි. processors කීපයක් හදනවා. මේ processors අපිට P1, P2, P3 කියලා හිතන්න පුළුවන්. ඒතර මේවා තමයි පස්සේ වෙලාවක මේ RAM එකට load වෙන්නේ. ඒ කියන්නේ ඔක බොහොම ඉක්මනින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. right? so මේ P1, P2, P3 කියන කට්ටිය RAM එකට ඕගලන්ට ඒ කියන්නේ RAM එකට ලැබෙන්න සලසනවා. ඒකට operating system එක උදව් වෙනවා. right? ඕක සාමාන්‍යයෙන් ඕනම program එකක් execute වෙන්න පටන් ගන්නකොට සිද්ධ වෙන දෙයක්. ඒතර මෙතන ඉඳලා තමයි මෙයා මේ hard disk processor එකට CPU එකට මේ අදාළ process එකෙන් process එක දෙන්නේ. right? ඒතර process එකකට වඩා ඇත්තටම instruction එකකින් instruction එක process එකකට දාලා instruction එකකින් instruction එක තමයි මෙයා මෙතනට දෙන්නේ. right? එතකොට අපි කියනවා අපි සරලව කියනවා process එකක් මේ CPU එක ඇතුලේ run වෙන්න පටන් ගන්නවා කියලා. right? ඔය දේ තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ. එතකොට මේක program එකක්. මෙයා process එකක්. right? ඒතර program එකක් execute වුණාම processors ගොඩක් හැදෙනවා. ඒ processors තමයි එකින් එක CPU එකට යන්නේ. හරි. right. එතකොට ඔය ක්‍රියාවලිය ඇතුලේ මෙතන මම පෙන්නලා තියෙන එක ඇතුලේ program එකක් execute නොවෙන තාක්කල් process කියන එකක් හැදෙන්නේ නැහැ. right? program එකක් execute වුණාම තමයි process හැදෙන්න පටන් ගන්න. හැබැයි මතක තියාගන්න මෙතනදී program එකක් කියලා කියන්නේ මේ අපි පාවිච්චියට ගන්න programs විතරක් නෙවෙයි. right? දැන් ඔයගොල්ලන්ගේ computer එකේ task bar එක right click කරලා task manager කියන එක ගත්තම task manager කියන එකෙන් පෙන්නනවා මේ වෙලාවේ computer එකේ run වෙන්නේ මොන processors ද කියලා. right? මේ මෙතන මේ උඩම තියෙන්නේ process කියන tab එක. right? ඒතර processors කියන tab එකට ගියාම එයා list down කරලා පෙන්නනවා කවුද මේ වෙලාවේ run වෙන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් මගේ මේ moment එකේ programs මට පේන තරමින් තියෙන්නේ කීපයයි නේද? Zoom එක තියෙනවා, whiteboard එක තියෙනවා, WhatsApp තියෙනවා, PDF තියෙනවා, Adobe Reader ඊළඟට මේ web browser එකක් open කරලා තියෙනවා, Explorer තියෙනවා. programs වශයෙන් ගත්තොත් programs 7ක් මේ වෙලාවේ මට පේන්න ගන්නවා. හැබැයි මෙතන ඔයගලන්ට පේනවා ඇති services කියලා තව ගොඩකුයි නේද? මේක ඇතුළේ දැනට run වෙන processors. ඒතර මේ processors ප්‍රමාණය පේනවා. සෑහෙන ලොකු processors ප්‍රමාණයක් තියෙනවා.
එතකොට ඒකයි මම කිව්වේ මේ process එකක් කියලා කියන්නේ ක්‍රියාවලියක් කියලා කියන්නේ මේ user විසින්ම ක්‍රියාත්මක කරපු දෙයක් විතරක් නෙවෙයි. ඒක කම්පියුටර් එක ඔන් කරපු වෙලාවේ ඉඳලා ඔපරේටිං සිස්ටම් එක විසිනුත් අපි විසිනුත් right තව යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒ කියන්නේ වෛරස් ගාඩ් එක වගේ නැත්නම් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එක වගේ ඒ හැම එකකින්ම රන් කරන දෙයක් ප්‍රෝග්‍රෑම් එකක් තමයි. ඒතර ඒ ප්‍රෝග්‍රෑම්ස් තමයි ස්ටාර්ට් වෙන්නේ. ස්ටාර්ට් වුණාම ප්‍රොසෙසර්ස් හැදෙනවා. දැන් මේ වෙලාවේ මගේ කම්පියුටර් එකේ performance බැලුවොත් එන්න මෙතන පෙන්නනවා ඒගොල්ලෝ කොච්චර ප්‍රොසෙසර්ස් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඔයගලන්ට එක තැනක තියෙනවා. ඔව් මේ තියෙනවා. වෙනද processors 240ක් තියෙනවා. ඒ 240 ඇතුලේ threads තියෙනවා 2531ක්. මේ වෙනස් වෙනවා 21යි 29යි. right. එතකොට මේ processor එකේ කොච්චර පාවිච්චි වෙනවද කියලා පෙන්නනවා. මේ කියන process ටික run කරගන්න. right. ওই විදිහට මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන්. right. එතකොට මේ processors 238ක් කියලා කියන්නේ program 238ක් කියන එක නෙවෙයි. එක program එකකට process කීපයක් තියෙන්න පුළුවන්. මේ process එකකුත් පුංචි පුංචි තව කොටස් වලට කැඩෙනවා. එයින් එකකට තමයි thread එකක් කියලා කියන්නේ. ඒතකොට මේ process 238ට අදාළව threads තියෙනවා 2468ක්. ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔය මේ අංක ටික වෙනස් වෙනවා කියලා කියන්නේ ඔයගලන්ට තේරෙන්නේ කොච්චර ඉක්මනට මෙයා processors handle කරනවද කියන්නේ. right. එතකොට ඔන්න ඔය ටික තමයි මේ අපි මේ කතා කරන්නේ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක. right. හරි. එතකොට දැන් මම කිව්වා වැඩසටහනක් ක්‍රියාත්මක වුණාම තමයි ක්‍රියා යන නැත්තම් process කියන එක හැදෙන්නේ. ඒතර වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා නැති වුණාම process කියන එකක් ගැන අපි කතා කරන්නේ නැහැ. මේ පොඩි කොටසෙන්ම ප්‍රශ්න දෙකක් තුනක් අහලා තිනවා ඔයගලන්ගේ පහුගිය papers වල. right. ඊළඟට අපේ මෙතන පේන්න තියෙනවා ක්‍රියායන වර්ග කියලා ಜಾති දෙකක්. process types. එතකොට මේ ක්‍රියායන ಜಾති දෙක බෙදෙනවා IO bound processors ආදාන ප්‍රතිදාන වෙත බඳින ලද ක්‍රියායන සහ processor bound processors සකසනය වෙත බඳින ලද ක්‍රියායන. මෙහෙම දෙකක් හැදෙන්න හේතුව තමයි අපේ කම්පියුටර් එකේ අපිට මේජර්ලි හදාගන්න පුළුවන් තැන් දෙකයි තියෙන. කියන්නේ process හැදෙනකොට බේස් වෙලා හැදෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි processor එකට අපේ සකසනයේ CPU එකට අදාළව එයාගේ ස්පීඩ් එකෙන් වැඩ කරන විදිහට හැදෙන processors. ඒවට අපි කියනවා processor bound processors. නැත්නම් සකසනයේ වෙත බඳින ලද ක්‍රියායන. එයා වැඩ කරන්නේ ඒ process execute වෙන්නේ CPU එකේ වේගයට අදාළව. CPU එක කියලා කියන්නේ බොහෝම ඉක්මනට ක්‍රියාත්මක වෙන කෙනෙක්, බොහෝම වේගයෙන් වැඩ කරන කෙනෙක්. right. එයාගේ සාමාන්‍යයෙන් අපි කතා කරන වේගය gigahertz වලින් අපි කතා කරන්නේ. gigahertz කියලා කියන්නේ තප්පරයට instructions බිලියනයකට එහා පැත්තේ ක්‍රියාත්මක වීමක්. gigahertz එකක් කියලා කියන්නේ තප්පරයකට බිලියනයක් කියන එක. දැන් input output bound processors කියලා කියන්නේ මේ input output devices වලට අදාළව. කියන්නේ keyboard එකට, mouse එකට, ඊළඟට CD-ROM එකකට, right, printer එකකට ඒවට අදාළව හැදිච්ච එක. එතකොට ඒ process වැඩ කරන්නේ ඒ අදාළ input output device එකට අදාළව වෙන වේගයකින් තමයි වැඩ කරන්නේ. ඒතර බොහොම clearly IO bound process එක මේ processor bound process එකට වඩා slow. එක හිමින් සිද්ධ වෙනවා. processor එක්ක පැදිච්ච ක්‍රියායන හිතා ඉක්මනින් සිද්ධ වෙනවා. right. ඔක තමයි ಜಾති දෙක අපිට අඳුන ගන්න තියෙන. ඒ වගේම තමයි processor එකකට අදාළව මෙන්න මේ කියන මේ කොටස් ටික ඕගලන්ට බලා ගන්න පුළුවන්. right. ඒතර කොටස් ටික තමයි process එකකට ID එකක් තියෙනවා. process එකක් අඳුන ගන්න. ඊළඟට executable code එකක් තියෙනවා. executable code එකක් කියලා කියන්නේ දැන් මම කියන්නේ program එකක් තමයි මේ අපි මේ process වලට කැඩෙන්නේ කියන එකට. program එකක් කියලා කියන්නේ ක්‍රියාත්මක කළ හැකි දෙයක්. ඒතර process එකක් ගත්තම process එකටත් ක්‍රියාත්මක කළ හැකි කේතයක් තියෙනවා. එහෙම නැත්නම් process එකක් නැහැ. තේරුමක් නැහැ. right. ඒතර process එක කියලා කියන්නේම ක්‍රියාත්මක කළ හැකි කේතයක් කියන එක. ඒ වගේම තමයි ක්‍රියාත්මක වීම සඳහා data.
තියෙන. ඒතර data කියන එක අපිට අවශ්‍යයි. ඒ කියන්නේ program එකට අවශ්‍යයි. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ game එකක් run කරනවා නම් game එකක් play කරනවා නම් game එකේ ඔයගොල්ලෝ save කරපු stages data කියලා තමයි ඒගොල්ලෝ සලකන්නේ. ඊළඟට ඔයගොල්ලෝ game එක කරගෙන යනකොට ඔයගොල්ලෝ game එකේ යම් කිසි level එකකට ගිහිලා තියෙනවා නම් ඒ game එකට අදාළව තියෙන data. right? ඔයගොල්ලෝ games ගහනකොට ඔයගොල්ලෝ දන්නවනේ සමහරවිට powers හම්බ වෙනවා, සමහර වෙලාවට එක එක જાති items ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒක ඔක්කොම data. right? ඒවා refer වෙනවා. right? ඒ වගේම ඒකට අදාළව තියෙන code එක execute වෙනවා. right? ඒ වගේම තමයි ක්‍රියාත්මක සංදර්භය. ඒ කියන්නේ මේ context එක කියලා අපි කියනවා. right? ඒ context එකක් කියලා කිව්වම ඒක ඇතුළේ ගොඩක් දේවල් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි මේක ගොඩාක් ගැඹුරට කතා කරන්න යන්නේ මේ context එක සම්බන්ධයෙන්. එතෙන්දි කියන්නේ එයා මොන වගේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලාද මේක ක්‍රියාත්මක වෙන්නේ? ඊළඟට input output වලින් හම්බෙන සහයෝගය කොහොමද? මොන මොන අවස්ථාවලද input outputs එක involve වෙන්න ඕනේ? ඊළඟට processor එකේ තියෙනවා registers කියලා જાතියක් memory component එකක්. ඒ registers ටික කොහොමද handle වෙන්නේ? මොකද සාමාන්‍ය process එකක් ක්‍රියාත්මක වෙනකොට computer එකේ තියෙන registers ගොඩක් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. right? එතකොට ඒ කියන registers ටිකත් එක්ක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ handle වෙන්නේ කියන එක මේ context එක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ වෙන දින් කියනවා නම් මේ process එක කොහොමද වැඩ කරන්න ඕනේ, මොන මොන අයත් එක්ක එකතු වෙලාද වැඩ කරන්නේ කියන දේ තමයි මේ සන්දර්භය කියන එකෙන් අපි පැහැදිලි කරන්නේ. හරි. right. ඔතනට වෙනකන් තේරුණාද? පොඩ්ඩක් මට confirm කරන්න. ඔව් chat එකේ message එකක් එවන්න confirm කරලා තේරුණාද කොහොමද කියන්නේ. right. හරි. right. අපි තව ටිකකින් යනවා කොහොමද අර 7 state diagram එක නැත්නම් සත්තත්ව රූප සටහන කියන එක අඳින්නේ කියන එකට. right. හරි. එතනට කලින් මෙන්න මේ ක්‍රියායනයක් නිර්මාණය වීම සඳහා හේතු. ඒ කියන්නේ මේ process එකක් හැදෙන්න හේතු. right. මේක කියනවා නව කණ්ඩායම් කාර්යයකින් new batch එකක් මේ වෙනවා කියලා කියන්නේ new batch එකක් කියලා කියන්නේ දැන් මේ අපි අර operating systems ගැන ඉගෙන ගන්නකොට අපි කතා කරන්නේ batch processing කියලා එකක් ගැන. ඉතින් batch processing එකේ වෙන්නේ program set එකක් තියෙනවා. ඒ set එක execute වෙවි යනවා තමයි සිද්ධ වෙන්නේ. ඒතර අන්න ඒ වගේ computer එක ඇතුලේ operating system එක විසින් හෝ තවත් මොකක් හරි program එකක් විසින් හෝ එයාගේ එකතු කරන ලද යම්කිසි වැඩ කොටසක් අලුතෙන් ආරම්භ කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. right? ඒ කියන්නේ program එක run වෙවි ඉන්නවා. දැන් තවත් දෙයක් ඒගොල්ලන්ට උවමනා වෙලා තියෙනවා. ඒක නිසා ඒකට අදාළව තියෙන job එක ඒගොල්ලෝ පටන් ගන්නවා. අන්න එතකොට process එකක් හැදීමේ හැකියාවක් තියෙනවා. මොකද අලුතෙන් දෙයක් execute වෙන්න පටන් ගත්ත නිසා. ඕකේ පැහැදිලිම තැනක් තමයි පරිශීලකයා වැඩසටහනක් ආරම්භ කිරීම කියන එක. නේද? ඒක බොහොම පැහැදිලිව අපි program එක execute කරනවා. එතකොට processors හැදෙනවා. මෙහෙයුම් පද්ධතිය සේවාවක් ලබා දීම සඳහා ක්‍රියායනයක් ආරම්භ කිරීම. right? ඒ කියන්නේ ගොඩක් වෙලාවට operating system එකකින් එක එක જાතියේ services එනවා නේද? අපි කතා කරා user interface දෙන එක, ඊළඟට මොනවාද සම්පත් කළමනාකරණය කරගන්න එක. ඒතකොට ඔන්න ඔය වගේ දේවල් සඳහා operating system එක යම් කිසි වැඩසටහනක් අලුතෙන් පටන් ගන්න පුළුවන්. ඒකට එතනදී processors නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැනට ක්‍රියාත්මක වෙන වැඩසටහනක් තවත් ක්‍රියායනයක් නිර්මාණය කිරීම. දැන් මේ අර උඩ අපි කතා කරපු නව කණ්ඩායම් කාර්ය කියන එක කියන්නේ new batch task එකක් නැත්නම් new batch process එකක් කියන එකයි මේ දැනට ක්‍රියාත්මක කරන වැඩසටහනක් තවත් ක්‍රියායනයක් ආරම්භ කිරීමයි කියන එක දෙකක්. මොකද උඩදී අපි කතා කරන්නේ batch process එකක් ගැන. ඒ කියන්නේ කාලයක් තිස්සේ එකතු කරපු යම් කාලයක් තිස්සේ එකතු කරපු යම් දත්ත ප්‍රමාණයක් execute වීමක් ගැන. මේ මෙතනදී පහළ ටොපික් එකේ අපි කතා කරන්නේ දැනටමත් ක්‍රියාත්මක වැඩසටහනක් තවත් ක්‍රියායනයක් නිර්මාණය කිරීම. ඒක හරියට අපි දැන් අපිට සින්දුවක් අහන්න ඕන වුණාම අපි ප්ලේයර් එක ඕපන් කරනවානේ. එතකොට ප්ලේයර් එකට අදාළව තියෙන process එක වැඩ කරනවා. හරි අපි සින්දුවක් මොකුත් අහන්නේ නැහැ. තාම ප්ලේයර් එක ඕපන් කරගත්ත විතරයි. ඊට පස්සේ අපිට සින්දුව අහන්න ඕනේ නම් අපි
player එකට අපේ සින්දුව load කරනවා නැත්නම් drag and drop කරනවා. නැත්නම් ඔයගොල්ලෝ නම් කරන්නේ කෙලින්ම ගිහලා සින්දුව double click කරන එක. ඒතකොට සින්දුව double click කරාම මුලින්ම සිද්ධ වෙන්නේ player එක open වෙනවා. ඒ කියන්නේ player එකට අදාළව තියෙන process එක වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ player එක සින්දුව play කරනවා. සින්දුවක් play කරනවා කියලා කියන්නේ අර දැනට ක්‍රියාත්මක වෙන වැඩසටහනට player එකට තවත් ක්‍රියායනයක් ආරම්භ කිරීමක් හා සමානයි. එතකොටත් processes වැඩ කරන්න පටන් ගන්නවා. alright. ඉමාෂි කියනවා කැඩි කැඩි ඇහෙන්නේ කියලා. අනිත් කට්ටියටත් එහෙමද? ළමයි අනිත් අයටත් ලැග් වෙවිද ඇහෙන්නේ? right. ඉමාෂි දුව අනිත් අයට clearly ඇහෙනවා කියලා කියනවා. දුව චුට්ටක් බලන්න දිගටම තියෙනවා නම් disconnect වෙලා ආයි connect වෙන්න බලන්න දුව. right. හරි. අපිට ළමයි නේද physical classes පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ගොඩක් වෙලාවට අවුරුදු නිවාඩුවෙන් පස්සේ. ඒක නිසා තව සති දෙකක් තුනකින් අපිට මොන ගහන්න පුළුවන් වෙයි කියලා අපි හිතමු. right. එතකන් චුට්ටක් කොහොම අල්ලගෙන යමු. technical issues එන්න පුළුවන් ඔයගලන්ගේ පැති වලින් මගේ පැති වලින්. එතකොට අපි ඒක clear කරගෙන යමු. right. හරි. එතකොට ඔය හේතු හතර නිසා අලුතෙන් process එකක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කතා කරලා තියෙනවා මේ ක්‍රියායනයක් නැවැත්වීමට හේතු. ඇයි මේක නවතින්නේ කියලා. ඇයි process එකක් නවතින්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් process එකකට තියෙන life cycle එක තමයි program එකක් run වෙන්න ගත්තම process එක හැදෙනවා. ඊට පස්සේ process එකට අදාළ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය කරනවා. ඊට පස්සේ process එක සාමාන්‍ය විදිහට නතර වෙනවා. ඒක හරියට අපි අපේ නේද media player එකට සින්දු 10ක් load කරලා එක සින්දුවක් අහලා ඉවර කරා හා සමානයි. එතකොට ඒක සින්දුව අදාළ වෙන්නේ එක sound file එකකට. එතකොට අපි සින්දුව අහනකොට ඒ sound file එකට අදාළ process එක ක්‍රියාත්මක වෙලා ඒක run වෙනවා. ඒක නිසා අපිට සින්දුව ඇහෙනවා. සින්දුව අහලා ඉවරයි කියලා කියන්නේ ඒ process එක ඉවරයි කියන එක. එතකොට එයා නතර වෙනවා. ඒ sub process එක නතර වෙනවා. main process එක එහෙම තියෙනවා. ඊළඟ සින්දුව play කරනවා. main process එක කියන්නේ player එක විසින්. right. ඒ විදිහට සාමාන්‍ය විදිහට නතර වෙන්න පුළුවන්. ඔකට අපි කියනවා normal termination එකක් කියලා. ඊළඟට තව ඒවා තියෙනවා ක්‍රියාත්මක කාල සීමාව ඉක්මවා ගියේ. ඒ කියන්නේ time out එකක් කියලා අපි අරගන්නවා. right. ඒ කියන්නේ සමහර processes තියෙනවා යම් කාලයක් එයාට allocate කරනවා මෙන්න මේ කාලය තුල ඔයා run වෙලා ඉවර වෙවි යුතුයි. එතකොට අන්නේ කියන කාල වේලාවටත් එපිටින් run වෙන්න බලනවා නම් ඒක ඒ time එක අප් වුණායින් පස්සේ එයා නිකම්ම drop වෙනවා නැත්නම් නිකම්ම terminate වෙනවා. right. ඒ වගේම ඉල්ලා සිටින සම්පතක් නොමැති වීම. ඕක ඔයගලන්ට හොඳට experience කරන්න පුළුවන් Windows Media Player එකත් එක්ක. Windows Media Player එකට play කරන්න කියනවා CD-ROM එක CDs දාන device එක තියෙනවනේ. ඒතකොට CD-ROM එකේ තියෙන එකක් play කරන්න කියනවා CD-ROM එක මේ CD එකක් නැතිව. එතකොට යා message එකක් දෙනවා මේකේ CD එකක් නැහැ please insert a CD කියලා. තව හොඳ වැඩක් තියෙනවා මේ ඔය සම්පත් නොමැතිවීම කියන එක. Windows Media Player එකේ මුකුත් play කරගන්න දෙන්නේ නැහැ. සමහර players ඔය ඒ වැඩේට උදව් කරනවා. Windows Media Player එකේ sound out එකක් නැතුව කිසිම දෙයක් play කරගන්න දෙන්නේ නැහැ. එයා කියනවා sound out එකක් නැහැ. ඒක නිසා play කරන්න බෑ කියලා නිකම්ම player එක close කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ movie file එකක් computer එකට දාලා sound මුකුත් සම්බන්ධ කරන්නේ නැතුව නිකන් double click කරලා play කරන්න බැලුවොත් play වෙන්නේ නැහැ. අර error message එක ඇවිල්ලා close වෙනවා. Windows Media Player කියන software එක right. එතකොට සමහර ඒවා තියෙනවා අදා ඒ කියන්නේ sounds තිබ්බත් නැත්නම් එයා play වෙනවා. right. අපිට මුකුත් શબ્දයක් ඇහෙන්නේ නැහැ. ඔහේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. right. ඒ වගේම තමයි ක්‍රියාත්මක කිරීමේ දෝෂයක් ඇති වෙන්නේ. right. execution problem. දැන් අපි අපේ programming language ගැන අපි කතා කරනකොට එතනදී අපි ওই ක්‍රියාත්මක කිරීමේ දෝෂ ගැන කතා කරනවා. ඒ කියන්නේ අපේ ක්‍රියාත්මක කිරීමේ දෝෂයක් කියලා කියන්නේ program එකේ error එකක් තියෙන්න පුළුවන්. එකක්. ඒක ක්‍රියාත්මක කිරීමේ දෝෂයක්. ඒතර අපි program එක වැරදි විදිහට ලියලා run කරන්න ගියොත්
එයාට එක්සිකියුට් වෙන්න බෑ. එතකොට අපිට error message එකක් දෙනවා මේකේ error එකක් තියෙනවා ඒක හදලා ක්‍රියාත්මක කරන්න කියලා. right? ඒ වගේම තමයි මතක ප්‍රවේශ උල්ලංඝනය වීමකදී මේ මතක ප්‍රවේශ උල්ලංඝනය වීම ඔයගලන්ට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් කරලත් ඇති. මේ සමහර තැන්වල සමහර programs නතර වෙනවා මේ not responding කියලා. නේද? ඔක ගොඩාක් වෙලාවට අර performance අඩු කම්පියුටර් එකක performance ගොඩක් අවශ්‍ය program එකක් run වෙනකොට ඕක ඔයගලන්ට experience කරන්න පුළුවන්. විශේෂයෙන්ම games ගහනකොට. right? ඔයගොල්ලෝ graphics වලට ගොඩක් ආසාවෙන් high quality තියෙන graphic qualities තියෙන game එකක් ගන්න load කරලා play කරනකොට එක්ක game එක බොහොම හිමින් තමයි play වෙන්නේ. නැත්නම් එයා stuck වෙලා not responding නැවිලා close වෙනවා. එක්ක machine එක stuck වෙනවා. ඒ වගේ දේවල්. ඒ කරන්නේ ඒ process එක අර අනවශ්‍ය විදිහට RAM එක පාවිච්චි කරන්න යන නිසා machine එක stuck කරලා ඒ program එක close කරන එක. right? ඒ වගේ memory access කරන එක පමණට වඩා සිද්ධ වෙනවා. නැත්නම් දරා ගැනීමට බැරි ආකාරයකින් සිද්ධ වෙනවා නම් process එකක් නතර කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙහෙයුම් පද්ධතිය හෝ ප්‍රධාන ක්‍රියාවලියක ඉල්ලීමක්. right? ඒක ඒ request එක situational. සමහර ලාවට user process එකක් පටන් ගත්තම operating system වල තියෙන හැකියාවක් නැත්නම් operating system එක maintain කරන දෙයක් තමයි user ගේ process එකට මූලිකත්වය දෙන්න කියන එක. එතකොට user run කරන process එකට මූලිකත්වය දෙන්න නොහැකි තරමට පරිගණකය ඇතුලේ තවත් processors ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා නම් සමහරලාට OS එකෙන් temporary suspend කරලා, ඒ කියන්නේ temporary suspend කිරීමක් නෙවෙයි අතරම නැවැත්වීමක් කරනවා user ගේ process එක ඉවර වුණායින් පස්සේ ඒ අදාළ process එකට නැවත අවස්ථාවක් දෙන්න හෝ එහෙම දෙයක් alert කරන්න. right? ඒ වගේම තමයි ප්‍රධාන ක්‍රියාවලිය අවසන් කර විට නේද? ඒක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් හොඳම තැන තමයි ඔය සින්දුවයි player එකයි සම්බන්ධයි. සින්දුව play වෙවි ඉන්නකොට. ඒතර සින්දුව play වෙනවා කියලා කියන්නේ එක process එකක්. player එක ඔයගලන්ට පේන්න වැඩ කරනවා කියලා කියන්නේ තව process එකක්. ඒතර player එක තමයි parent process එක වෙන්නේ. මව් ක්‍රියාවලිය නැත්නම් ප්‍රධාන ක්‍රියාවලිය. එතකොට අපි සින්දුව play වෙවි ඉන්න වෙලාවට player එක close කරොත් සින්දුවත් close වෙනවා නේ. සින්දුව අපිට ඉතින් එහාට play වෙන්නේ නැහැ. ඒ කියන්නේ parent process එක close වෙනකොට එයා යටතේ වැඩ කරන sub process ටික එහෙම්ම close වෙලා යනවා. right? ඒතර ඕක තමයි ක්‍රියායන නැවැත්වීමට හේතු විදිහට අපි කතා බහ කරන්නේ. හරි, තේරුණාද? ක්ලියර්ද ඔය ටික? ඔව්ලමයි. right. හරි, අනිත් අයත් ඕකේද? එක්කෙනෙක් විතර රෙස්පොන්ඩ් කරේ. ගැටලු තියන අය ඉන්නවද? right. හරි. ඊළඟට අපි කතා කරන එක තමයි මේ අතුරු බිඳුව interruption කියන එක. මොකද ඔය interruption කියන එකයි interruption handling කියන එකයි දැන් මෙතන මේ පහළ තියෙන්නේ 7 state diagram එක මේකට උවමනා වෙනවා. right? එතකොට ඔතනදී අපි interruption එකක් කියලා කතා කරන්නේ මේ ක්‍රියාවලියකට සිද්ධ වෙන යම් බාධාවක්. right? ඒක වෙන කෙනෙක්ගෙන් interrupt වීමක් වෙන්නත් පුළුවන්. නැත්නම් process එක run කිරීම සඳහා යමක් අවශ්‍ය නිසා program එකට interrupt කරන්න පුළුවන්. right? කියන්නේ self interruption. මමම මට බාධා කරගන්න.
right එතකොට මේ අතුරු බිඳුම් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ එහෙම වුණාම interruption එක handle කරන්න ඕනේ. ඒ සිද්ධ වෙච්ච අතුරු බිඳුම කළමනාකරණය කරන්න ඕනේ. ඒක කරන්නේ operating system එක. right? ඒත් සාමාන්‍යයෙන් අතුරු බිඳුමක් වීම සහ ඒක handle කර ගැනීම ඔයගලන්ට මේ පින්තූරෙන් තේරුම් ගන්න පුළුවන්. මේ පළවෙනි කොටුව කියලා මම වෙන් කරලා තියෙන්නේ program 2 කියන එක run වෙනවා. program 2 එකට input output device එකකින් යම් කිසි දෙයක් වුවමනා වෙනවා. එතකොට program එක කරන්නේ process දැන් මේ run වෙන කෙනා ඉන්නේ processor එක ඇතුලේ CPU එක ඇතුලේ. ඒතර program 2 එක processor එක ඇතුලේ ඉඳලා ඒ අදාළ input output device එකට signal එකක් යවනවා. අපි ඒකට කියනවා interruption signal එකක් කියලා. ඒ අදාළ input output එක request කරලා. right input output එක request කරලා. එතකොට ඔන්න ඔය moment එක ඔය විදිහට interruption signal එකක් යවන වෙලාවේදී processor එකට බෑ එයාගේ ඇතුලේ තියෙන process එක. මෙතන program කිව්වට ඇත්තටම process එක තමයි එතනට එන්න ඕනේ. process එක run කිරීම කරන්න බෑ යාට. right එතකොට අපි ඕකට කියනවා CPU එක idle වෙන්න පටන් ගන්නවා කියලා. කියන්නේ CPU එකට කරන්න දෙයක් නෑ දැන් ඉන්න process එකත් එක්ක. මොකද එයා input output device එකකින් යමක් ඉල්ලනවා ඒක ලැබෙනකම් බලාගෙන ඉන්න. ඕක tackle වෙනවා නැත්නම් ඕක පේනවා operating system එකට. මොකද operating system එක තමයි මේ සම්පත් ඔක්කොම ටික කළමනාකරණය කරන්නේ. processor එක, කියන්නේ CPU එක, input output devices, memory එක ඔක්කොම කළමනාකරණය කරන්න operating system එකේ involve වෙනවා. ඒතර operating system එක දකිනවා CPU එකේ ඔන්න එක්කෙනෙක් ඉන්නවා දැන් කිසිම වැඩක් කරන්නේ නැහැ මොනවද ඉල්ල ඉන්නේ. එතකොට operating system එක කරන්නේ අන්න ඒ නතර වෙලා ඉන්න කෙනාව මේක බොහොම පුංචි කාලයක් ගැන මම කියන්නේ right ඒ නතර වෙලා ඉන්න කෙනාව ටක් ගාලා OS එක මාරු කරනවා CPU එකෙන් RAM එකට මාරු කරලා RAM එකේ ඉන්නවා run වෙන්න බලාගෙන ඉන්න කට්ටිය කියන්නේ පොලිමට තව කෙනෙක් ඉන්නවා run වෙන්න බලාගෙන ready වෙච්ච කට්ටිය ඉන්නවා ඒතර එයින් එක්කෙනෙක් අරගෙන CPU එකට දානවා run වෙන්න කියලා ඊට පස්සේ එහෙම program 3 එක run වෙවි ඉන්න අවස්ථාවේ අර input output device එකෙන් නැවත interruption signal එකක් CPU එකට එනවා හරි ඔයා request කරපු දේ ඔන්න මම එවන්න ලෑස්ති කියන එක right දැන් සූදානම් කියන්නේ නමුත් ඒ එවන්න අවශ්‍ය දේ ක්‍රියාත්මක වෙන්න program 2 එක අවශ්‍යයිනේ ඒක ඒ මොහොතේදීම CPU එකේ run වෙවි ඉන්න දැන් program 3 අස් කරලා එකපාරට program 2 දාන්නේ නැහැ operating system එක. සමහර වෙලාවට program 3 එකට run වෙන්න ඇරලා යම් කාලයකට පස්සේ එයා program 2 එක නැවත CPU එකේ execute වෙන්න ඉඩ අරින්න පුළුවන්. දැන් ඔය මම මේ කතා කරන දේවල් මතක තියාගන්න කාලය පැත්තෙන් ගත්තොත් තප්පරයෙන් බිලියනයකින් එකක් ගැන තමයි මම මේ කතා කරන්නේ. right ඒ කියන්නේ අපිට හිතන්නවත් බැරි තරම් පුංචි කාලයක් ගැන. ඒක නිසා මේ operating system එක මේ කරන මාරු කිරීම ඔය කරන දේවල් ටික අපිට තේරෙන්නේ නැහැ. right ඒක යා අපිට නොතේරෙන තරම් වේගකින් ගාන්ට සීරු මාරු කරලා අපිට නොහැඟෙන විදිහට මේ වැඩේ කරගෙන යන්න ආරයි. right ඕක තමයි interruption එකක් සිද්ධ වෙනවා කීම සහ interruption එක handle කරගන්නවා කියලා සිද්ධ වෙන දේ. පැහැදිලිද? ඔව් ළමයි පැහැදිලිද? right අනිත් අය ඔව් දෙන්නෙක් ඕකේ කරා හා right okay right හරි හොඳයි දැන් අපි යමු මෙන්න මේ process ඇත්තටම manage කරගන්නවා කියන එක මේ process management වලදී මොන වගේ දේවල් අපිට කතා කරන්න තියෙන්නේ කියන එක. ඒතර process එකක් manage කරනවා කියලා කියන්නේ operating system එක තීරණය කරනවා කවුද processor එක ඇතුලේ නැත්නම් CPU එක ඇතුලේ තියන්න ඕනේ කාවද memory එකේ ඒ වෙලාවේ රඳවා තියාගන්නේ
කවුද ඊළඟට රන් කරන්න ඉන්න කෙනා විදිහට තීරණය කරගන්නේ මොන වෙලාවටද මේ processor CPU එකේ ඉන්න ඕනේ නොඉන්න ඕනේ ඔය කියන දේවල් ටික right එතකොට ඔතනදී අපි කියනවා මේ process එක handle කරගන්න නැත්නම් process management එක කරගන්න operating system එකෙන් මේ processors වලට දීලා තියෙනවා states තත්ත්ව ඒක හරියට ඔයගොල්ලන්ට ඉස්කෝලේදී හම්බෙන අර ඔය ශිෂ්‍ය නායක පන්ති නායක වගේ යම් තත්ත්ව right එතකොට අන්නේ තත්වයන් දීලා තියෙන්නේ process වලට මේ කරන කළමනාකරණය නිවැරදි ආකාරයෙන් ඒ කියන්නේ අර user ට interruption එකක් නොකර user ට කරදරයක් නොකර සිද්ධ කරගන්න right එතකොට ඔන්න ඔය states ටික right ඒ කියන්නේ process එකට අදාළව තියෙන තත්වයන් මොන තැන්වලදීද වෙනස් වෙන්නේ කම්පියුටර් එකේ මොන components වලද මේ තත්ත්ව පවතින්නේ ඒ කියන්නේ මේ ලේබල් එක ගහගත්ත මේ process එක අපි තත්ත්වය කියලා කියන්නේ ලේබල් එකක් කියලා හිතුවොත් process එකට අලවලා තියෙන මේ ලේබල් ගහගත්ත අය කම්පියුටර් එකේ මොන තැන්වලද ඉන්නේ කියන එක තමයි මේ 7 state diagram එකේ නැත්නම් මේ process transition diagram කියලා අරගෙන තියෙනවා සත්ත්ව රූප සටහන කියලා අපි ඔකට කියනවා ඒකෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් මේ සත්ත්ව රූප සටහන ඕගොල්ලන්ට තනියෙන් අඳින්න පුළුවන් වෙන්න ඕනේ මේ සියලු තත්ත්වයන් එක්ක. right? ඒතර මේක දැන් අපේ අලුතෙන් ඇවිල්ලා තියෙන මේ කියන්නේ teachers instruction manual එකේ ගුරුවත් පොත කියලා තියෙනවා. ඒ ගුරුවත් පොතේ මෙයාව පොඩ්ඩක් හරවලා පෙන්නලා තියෙන්නේ. කියන්නේ මම මේක ඇඳලා පෙන්නුවෙන් පස්සේ ඕගොල්ලන්ට ඒක තේරෙයි. මේ තියෙන පින්තූරෙම නිකන් දකුණු අත පැත්තට කරකවල වගේ තත්ත්වකින් තමයි අලුත් පොතේ තියෙන්නේ. අලුත් පොතේ කියන්නේ අලුත් මේ අලුතෙන් හදලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකේ. ඉතින් මේක මොන පැත්තට කරකවල දුන්නත් සිද්ධ වෙන්නේ එකම ක්‍රියාවයි. right මේක ඔළුවෙන් හිටවුවත් මේ විදිහටම තමයි වැඩ කරන්නේ. මේ ඊතල මේ විදිහටම තමයි යන්නේ. මේ තත්ත්ව ටික මේ විදිහටම තමයි වෙනස් වෙන්නේ. right හරි මම දැන් මෙයාව විස්තර කර අඳිනවා. පොඩ්ඩක් ඒක බලාගෙන ඉන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ගෙදරදී පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද අපි හම්බෙච්ච ගමන් මම දෙන එක වැඩක් තමයි මේක තනියෙන් කොලයක අඳින්න කියන එක. ඉතින් ඒකට පොඩ්ඩක් ලෑස්ති පිට ඉන්න ඕනේ. right හරි එතකොට මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? right මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. program එකක් execute කරාම මම කියන්නේ process කියන එක හැදෙනවා කියලා. එතකොට ඔය හැදෙන process එකට මුලින්ම ලේබලයක් අලවනවා. ඒ අලවන ලේබලේ නම තමයි නිර්මිත තත්ත්වය created කියන state එක තමයි දෙන්නේ. ඒත් ඒක මේ process එකක් ඉපදුන ගමන් එයාට හම්බෙන state එකක්. right මේක නිර්මිත අවස්ථාව කියලා අපි කියනවා. right ඉංග්‍රීසියෙන් අපි කියනවා created කියලා. මම ඉංග්‍රීසි වචනේ ලියන්නේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න වැඩිපුර පහසු වෙන්න. ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචනේ ලියන්න අවශ්‍ය නැහැ. සිංහලට පුරුදු වුණා නැති. ඒතර නිර්මිත කියන අවස්ථාව වෙනවා. මේක ඇසිල්ලක් විතරක් පවතින ස්ටේට් එකක්. මෙයා created label එක ගහගෙන ලොකු වෙලාවක් ඉන්නේ නැහැ. හිතන්නවත් බැරි පුංචි වෙලාවක් ඉන්නේ. මෙයා create වෙච්ච ගමන් right මෙයා create වෙච්ච ගමන් මේ create වෙච්ච කෙනාව නැත්නම් create වෙන process එක නැත්නම් create කියලා ගහලා තියෙන process එක ටක් ගාලා shift කරනවා RAM එකට. ටක් ගාලා යවනවා RAM එකට. RAM එකට යවන්නේ එයා ගාව එයාගේ තියෙන label එකේ නම වෙනස් කරලා. ඒතර label එකේ නම වෙනස් කරනවා waiting නැත්නම් ready කියන තත්වයට. නැත්නම් රැඳී සිටින නැත්නම් සූදානම් කියන තත්වයට change කළා තමයි label එක එයා RAM එකට යවන්නේ. right මේ නිර්මිත waiting කියන state එකේ තියෙන processors රැඳී තියෙන RAM එකේ. right ඒ කියන්නේ අපේ ප්‍රධාන මතකය. right එතකොට මම ඉන්න තැන් දෙක අපේ diagram එකේ පෙන්වන්න ඕනේ. ඉන්න තැන ඒ නිසා මම RAM එක තියෙන කියන්නේ මොකද නිර්මිතයට නැත්නම් නිර්මාණය වෙන කෙනාට විශේෂ තැනක් නැහැ. මොකද යාර මම කියන්නේ ඇසිල්ලක
සිදුවීමක් සිද්ධ වෙන්නේ කියලා. ක්‍රියේට් වෙනවා ක්‍රියේට් වෙච්ච ගමන් රෙඩි වෙනවා. right? ඒත් අපි මෙයාව මේ ready කියන state එකට යැවීම නැත්නම් ready කියන state එක වඩපත් වීම අපි කියනවා ඇතුල් කිරීම admit කිරීම කියලා. admit කරනවා. admit කරලා එන්නේ කොතනටද? නැත්තම් වෙනස් admit කරාම වෙන සිද්ධ වෙන වෙනස් වීම මොකද්ද? නිර්මිත කියන එක change වෙනවා waiting කියන state එකට. right? ඒ කියන්නේ රැඳී සිටින. එහෙමත් නැත්තම් මේක සූදානම් කියලාත් අපි අරගන්නවා. right? මොකකටද සූදානම්ින් ඉන්නේ මොකකටද රැඳී සිටින්නේ? රන් වෙන්න බලාගෙන. right? දුවන්න බලාගෙන තමයි ඉන්නේ. තපරකින් ළමයි. right. එතකොට නිර්මිත තත්ත්වයේ පැවතුණා RAM එකට මෙයාව ගෙනල්ලා දානවා මේ තියෙන RAM එක ප්‍රධාන මතකය. එතකොට ප්‍රධාන මතකයට process එක මාරු කරනකොට process එකේ state එක ගහලා තියෙන label එක වෙනස් වෙනවා රැඳී සිටින සූදානම් කියලා. සූදානම්ව ඉන්නේ කලින් කිව්වා වගේ run වෙන්න බලාගෙන දුවන්න බලාගෙන. right? run වෙන්නේ කොහෙද? run වෙන්නේ CPU එකේ. හැබැයි run වෙන්න කෙනෙක් තෝරලා යවනකොට operating system එක කරන්නේ run වෙන්න තෝරන කෙනාගේ label එක වෙනස් කරනවා run කියන state එකට running කියන state එකට ධාවනය වන කියන state එකට. එතකොට run වෙන්න ඉන්න කෙනාගේ state එක මාරු වෙනවා ධාවනය වන. right? එතකොට මෙතනින් මෙතනට ඒ කියන්නේ
ready state එකේ ඉන්න කෙනා ධාවනය වන state එකට මාරු කරනවා කියන එකට අපි කියනවා එයාව dispatch කරනවා කියලා. right? මුදා හරිනවා වෙන වචනයක් තිබුණා. dispatch යැවීම කියලා. right? එතකොට මෙතනින් මෙතනට හේතු වෙන හේතුව ඒ කියන්නේ ඇතුල් වීම රැඳී සිටී ඉන්න කෙනෙක් ධාවනය කියන தത്വයට මාරු වෙන්නේ. එයාගේ ලේබල් එකේ process එකේ ගහලා තියෙන ලේබල් එක මාරු වෙන්න හේතුව තමයි මෙයා යැවීම කියන ක්‍රියාවලියට භාජනය වීම. right? dispatch. එතකොට ධාවනය වෙලා ඉවර වෙන කෙනෙක් right? ධාවනය වෙලා ඉවර වෙන කෙනෙක් සිද්ධ වෙන්නේ ධාවනය වෙලා ඉවරයි කියලා කියන්නේ මේ කන්ගේ වැඩේ ඉවරයි කියන එක. right? එතකොට මෙයාව terminated කියන තත්ත්වයට කියන්නේ අවසන් කළ කියන අවස්ථාවට නැත්නම් තත්ත්වයටපත් වෙනවා. අවසන් කළ. right? ඔතන ධාවනය වෙච්ච කෙනා අවසන් කළ කියන තැනට මාරු වෙන ස්ටේට් එක තමයි මුදා හැරීම රිලීස් කියන ස්ටේට් එක. right? මුදා හැරීම. සාමාන්‍යයෙන් process එකක සිද්ධ වෙන්න ක්‍රියාවලිය තමයි ඕක. නිර්මාණය වෙනවා, රැඳී සිටිනවා, ධාවනය වෙනවා, අවසන් වෙනවා. right? දැන් ඔතන මේ එක process එකක් තිබුණා නම් අපේ operating system එකේ එක process එකක් තිබ්බනම් ඔය දේ තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ දැන් මේ operating systems හැදෙනම කාලේ ඇත්තටම process එක සිද්ධ වුණේ මේ විදිහට. එක සැරයකට එක වැඩයි කරන්න දෙන්නේ. එයා ඒ කියන්නේ නිර්මාණය වෙනවා, රැඳී සිටිනවා, රන් වෙනවා, ඉවර වෙනවා. ඊළඟට තමයි ඊළඟ එක කරන්නේ. හැබැයි මේ කාලේ එනකොට ඔය කියන తত্ত্বය සිද්ධ වෙනවා හරිම දුර්ලභයි. දැන් අපි ඉන්ටරප්ෂන් ගැන කතා කරන්නේ. ගොඩක් වෙලාවට ධාවනය වීම සිද්ධ වෙනකොට මෙයාට ඉන්ටරප්ෂන් එකක් එනවා. right? දැන් input output කියලා කියන්නේ ස්ක්‍රීන් එකත් එක්ක මේ වැඩසටහන කොහොමද ඉන්ටරැක්ට් වෙනවනේ. එතකොට ස්ක්‍රීන් එකේ අපිට යමක් පෙන්නනවා කියලා කියන්නේම output device එකක් එක්ක වැඩ කරනවා කියන එක. ඒ කියන්නේ ධාවනය වෙන process එකක් input output ගෙන් interruptions අතුරුබිදුම් ලැබීම සාමාන්‍යයි නියමිතයි. එතකොට මම ඔයගලන්ට කිව්වනේ එතකොට processor එක idling වෙන්න පුළුවන් කියලා. එතකොට ඒක operating system එක නතර කරනවනේ. එහෙම වෙලා ඉන්න දෙන්නේ නැහැනේ. එතකොට එහෙම කරන්නේ මේ input output wait එකක් ආවොත් නැත්නම් interruption එකක් ආවොත් අතුරු බිඳුමක් ආවොත් මෙයාව යොමු කරනවා තවත් තත්වයකට. ධාවනය වෙමින් පවතින කෙනාගේ ස්ටේට් එක මාරු කරලා නැවත ගන්නව RAM එකට. අරගෙන එයාට තත්ත්වයක් දෙනවා අවහිර කළ කියලා. අවහිර කළ. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට blocked කියලා. right? මේක සිද්ධ වෙන්නේ input output IO wait එකකදී. right? සිංහලෙන් දාලා තිබුණේ IO පොරොත්තුව. මේකට අතුරු බිඳුම කියලා කියන්නත් පුළුවන්. ඔයගලගේ ටියුට් වල ඔය වචනේ ලියාගත්තට කමක් නැහැ. අතුරු බිඳුමක්. right? එතකොට එහෙම අර IO wait එකක් නිසා બ્લોක් කරපු කෙනාගේ IO එක complete වුණා. input output එක complete වුණාම නැවත එයාව සූදානම් තත්ත්වයට තමයි යවන්නේ. right? ධාවනය වෙන තත්ත්වයට එක සැරේ තල්ලු කරන්නේ. right? IO complete. ඒක මම සිංහල වචනේ දාලා නැහැ. ඔක මම පේපර් එකකින් ඔහොම අරගත්ත එකක්. ඒතර IO complete කියලා කියන්නේ IO සම්පූර්ණ වීම. right? එතකොට ඔය ටික සිද්ධ වෙන්නේ කොහෙද? ප්‍රධාන මතකය ඇතුලේ. RAM එක ඇතුලේ. එතකොට create වෙච්ච ගමන් create label එක අලවනවා.
ඊට පස්සේ ටක් ගාලා RAM එකට දාලා waiting label එක අලවනවා. ඒකට create label එක නැහැ. දැන් යාගේ waiting label එක තියෙනවා. wait වෙලා ඉන්න කෙනාව ධාවනය කරන්න තෝරගත්තොත් running කියන label එක අලවලා running කියන label එක ඇලවෙන්නේ RAM එකේදී. ඒකයි මෙයා RAM එකේ ඇඳලා තියෙන්නේ. හැබැයි අලවපු ගමන් එයා විසික් කරනවා CPU එකට. ඔයා run වෙන්න කියලා. run වෙවි ඉන්න කෙනාට input output wait එකක් ආපු ගමන් ටක් ගාලා CPU එකෙන් ඇදලා ගන්නවා. ඇදලා අරගෙන RAM එකේ තියාගෙන ඉන්නවා. මෙයා block කරලා තියෙන්නේ මොකද මෙයාට input හරි output එකෙන් හරි යමක් ලැබෙන්න හෝ යමක් දෙන්න නියමිතයි. එතකොට ඒක complete වුණාම නැවත යවනවා සූදානම් කියන label එක ගහලා තියෙනවා. right දැන් මෙයාගේ input output එක complete. දැන් මෙයාට අවශ්‍ය නම් run වෙන්න පුළුවන්. ඒතර ඔය ප්‍රධාන මතකයේ සම්බන්ධයෙන් සිද්ධ වෙන දේවල් ටික. දැන් ඔය කතාව ඔතනින් ඉවර වෙන්නේ නැහැ. හේතුව තමයි දැන් මම ඔයගලන්ට මගේ කම්පියුටර් එකේ තියෙන task manager එක පෙන්නුවානේ. ඒ task manager බලන්න මේ වෙලාවේ මගේ RAM එක තියෙන්නේ මගේ performance පැත්ත ගත්තොත් වෙනවද මේ memory එක අරගෙන බැලුවොත් memory එක 8GB memory එකක් තියෙන. ඒකෙන් 7.4 GB ම දැන් utilized. මෙතන ඔයගලන්ට ප්‍රස්තාරේ පේනවා ඇති මේ උඩටම වෙනකම් පාවිච්චි වෙනවා. right ඕකයි මගේ මේ screen එක සමහර වෙලාවට freeze වෙන්න ගන්න මගේ whiteboard එක respond වෙන්නේ නැති වෙලා යන්නේ. මේ මෙච්චර ප්‍රමාණයක් memory එක වැඩ කිරීම කියන්නේ හිස් තැනක් නැහැ සමහරලාට මේක fullම වෙනවා ඇති ඒ වුණාම stuck වෙනවා. right එතකොට මේක සම්පූර්ණයෙන්ම පිරෙන වෙලාවක හිතන්නකෝ ඒ පුරව ගන්න ප්‍රමාණයටත් වඩා processors memory එකට එනවා. දැන් මේ memory එකේ තියෙන 8GB capacity එකක processors තියාගන්න. හැබැයි මගේ කම්පියුටර් එකේ නිර්මාණය වෙන programs නැත්නම් ක්‍රියාත්මක වෙන programs ටික 8GB වලට වඩා වැඩිපුර programs වෙනවා. ඔයගලන්ට මේ පහලින් පේනව නේද committed කියලා එකක් 14.3 16.5 GB කියලා. එතන පෙන්වන්නේ memory capacity එකක් තමයි. හැබැයි ඒ memory capacity එක කියලා කියන්නේ මේ 8GB RAM එකට උදව්වක් වෙන්න operating system එක hard disk එකෙන් යම් ප්‍රමාණයක් ලබා දෙනවා. hard disk එකේ කොටසක් ඉතිරි කරලා තියෙනවා අවශ්‍ය නම් RAM එකට පාවිච්චි කරන්න. එතනදී RAM එක පාවිච්චි කරන්නේ මේ මතකය තබා ගැනීමක් නැත්නම් తాවකාලිකව ගබඩා කරලා තබා ගැනීමක් සඳහා පමණයි මේ hard disk එකේ කොටස. මොකද hard disk එකට බෑ RAM එක කරන දේ කරන්න. RAM එකට තියෙන capability එක තියෙන්නේ RAM එක ගාව විතරයි. hard disk එක දීලා තියෙන්නේ අවශ්‍ය නම් ඔයාගේ storage වැඩි නම් වැඩිපුර ටික මෙන්න මෙතන තියලා තියෙනවා. right ඒ කියන්නේ අපි බඩු ගෙනියන මල්ලක බඩු ගොඩාක් තියෙනවා නම් පිරෙන්න මල්ල ඉරෙන්නේ නැති වෙන්න ඒ බඩු වලින් පොඩ්ඩක් තව පොඩි මල්ලක දාලා ගෙනියනවා. ඒතර මගේ ලොකු මල්ලේ බඩු අඩු වුණාම අර පොඩි මල්ලේ ටික නැවත මම ලොකු මල්ලට දාගන්නවා. ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් එතන සිද්ධ වෙනවා. ඔය කොටසට අපි කියනවා virtual memory එක කියලා. අතත්්‍ය මතකය කියලා. right? ඒතර virtual memory එක හැදෙන්නේ secondary storage එක ද්විතීයික මතකයේ උදව්වත් සමග. right? तर මෙතන යට right good night baby good night right එතකොට මේ තියෙන්නේ ද්විතීයික ආචරණය ඕකට අපි අතත්්‍ය මතකය කියලාත් කියනවා virtual memory right දැන් මේ අතත්්‍ය මතකයට ගේන්නේ RAM එක busy කරන කෙනා right ඒ කියන්නේ RAM එකට කරදර කරන RAM එක පුරවන්න ඉන්න කෙනා දැන් මේ තියෙන states තුනෙන් RAM එක පුරවන states දෙකක් තියෙනවා එක්කෙනෙක් තමයි මේ රැඳී සිටින කියන label එක ගහන් ඉන්න processors ඒගොල්ලෝ RAM එකේ රැඳිලා තමයි ඉන්නේ. රැඳී සිටිනවා RAM එකේ ඉඳන් බලාගෙන ඉන්නවා දැන් රන් කරයි කියලා බලාගෙන ඉන්නවා. අනිත් කට්ටිය තමයි අවහිර කරපු කට්ටිය. બ્લોක් කරපු කට්ටිය ඒගොල්ලෝ
අපේ ඉන්පුට් එක දැන් කම්ප්ලීට් වෙලා නැති අපිව රෙඩි එකට දාලා රන් කරයි රෙඩි එකට දාලා රන් කරයි කියලා බලාගෙන ඉන්නවා. ඒත් ඔය කට්ටිය එන්න RAM එකේ පිරෙනවා. ඒත් RAM එකේ මේ කට්ටිය ඌමනාට වඩා පිරෙන්න ගත්තම සිද්ධ වෙන්නේ මැෂින් එක ස්ලෝ වෙන්න පටන් ගන්නවා. ඒත් ඔපරේටින් සිස්ටම් එක කරන්නේ අන්නේ ස්ලෝ වෙන එක නතර කරගන්න. මේ රැඳී සිටින නැත්තම් සූදානම්ව සිටින කට්ටියව මෙයාට තල්ලු කරන්න පුළුවන් මෙන්න මේ 3T කාචයනයට. hard disk එකට ඒගොල්ලන්ට තියෙනවා ස්ටේට් එකක්. එහෙම තල්ලු කරාම එයා තල්ලු කරාම එයාට හම්බ වෙනවා ස්ටේට් එකක්. ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින. ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින. swapped out and waiting. right? මෙහෙම කරනවා කියලා අපි කියනවා suspend කරනවා කියලා. මෙතනින් කියනවා suspend කරනවා කියලා. right? suspend කියන්නේ తాවකාලිකව අත්හිටුවන. తాවකාලිකව අත්හිටවීම. right? එතකොට මෙතන crowd එක අඩු වුණාම තියෙන crowd ගතිය අඩු වුණාම මෙයාව නැවත මෙතනට activate කරන්න පුළුවන්. right? ඒක සිංහලෙන් අර කියන වචනේ සක්‍රීය කිරීම. right? හරි. තප්පරකින් මට බෝඩ් එක චුට්ටක් අකුලවන්න ඕනේ. දැන් මගේ මේ වෙලා තියෙන්නේ virtual memory එකෙනුත් handle කරගන්න බැරි තරමට programs ඇවිල්ලා. කියන්නේ මොකද whiteboard එක කියලා කියන්නේ graphics ගොඩක් පාවිච්චි වෙන තැනක්. එතකොට මගේ RAM එකට මෙතන තියෙන graphics ප්‍රමාණය දරා ගන්න අමාරුයි. ඒත් මේක virtual memory එකකට දරා ගන්න බැරි තැනට ගියයින් පස්සේ තමයි මේ process එක freeze වෙන්නේ නැත්නම් not responding වෙන්නේ. ඒකට සමහරලාට මෙයා නිකම්ම off වෙනවා. ඒ කියන්නේ program එක නිකම්ම close වෙනවා. right? මොකද ඒතර operating system එක කරන්නේ කරදර කරන කෙනාව එකපාරට අස් කරන එක. right. පොඩ්ඩක් ඉන්නලා මම මේක clear කරගන්න. ඉතින් RAM එක දිහා බලමු මොන වගේද කියලා. බොහොම පොඩි ප්‍රමාණයක් ඉතුරුලා තියෙන පේනවා. 196 MB තමයි හිස්ව තියෙන්නේ. එතකොට මේ අර ගොඩක් කට්ටිය ඔය ටෙක්නීෂියන්ස්ලා ගාවට ගෙනිච්චම ටෙක්නීෂියන්ස්ලා ගොඩක් වෙලාවට කියන්නේ මේ තව RAM එකක් එකතු කරන්න කියලා ඔන්න ඔය හේතුවට. ඒ කියන්නේ processors ප්‍රමාණය දරාගෙන ඉන්න උදව් කිරීමක් කරන්න. right? හරි. මෙතන සක්‍රීය වීම. right? ඔය විදිහටමයි මෙයා සලකන්නේ මේ අවහිරක තත්ත්වයක්. මොකද එයා කරන්නේ මේ RAM එක crowd කරන එකනේ. ඒතර එයාට එන වචනේ තමයි ප්‍රතිහරණය කළ සහ අවහිර කළ කියන එක. يعني ප්‍රතිහරණය කිරීම තමයි මෙතනද කරන්නේ මේ swap කරනවා කියන එක. එයාව එහෙම කරන්නේ අවහිර කර තත්වයේ ඉඳලා. ඒතකොට ඒකටත් මෙයා මේ ප්‍රතිහරණය කරන එකට අපි කියනවා తాවකාලිකව අත්හිටුවනවා කියලා. ඊළඟට මෙතනින් මෙතනට නැවත යැවීමට අපි කියනවා සක්‍රීය කිරීම කියලා. right? මෙතන තව ලස්සන වැඩක් වෙන්න පුළුවන්. ඒ තමයි මේ අවහිර කළ කට්ටිය ඉන්නේ මේ IO එක සම්පූර්ණ වෙන්නනේ.
දැන් මේ අවහිර කළ තැන ඉඳලා මෙයාව hard disk එකට තල්ලු කරාම නැත්නම් virtual memory කියන තැනට තල්ලු කරාම මේ ප්‍රතිහරණය වෙලා ඉන්න අවස්ථාවේදී මෙයාගේ input output එක complete වෙන්න පුළුවන්. දැන් මේ RAM එකේ ඉන්නකොට නම් එයාව waiting කියන තැනට තල්ලු කරා input output එක complete වෙච්ච ගමන්. මෙතනදී ප්‍රතිහරණය කරපු අවස්ථාවේදී input output එක complete වුණොත් එයාගේ ඒ state එක change වෙනවා මෙන්න මේ ආකාරයට. ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින කියන්නේ. මෙතනක් තියෙන්නේ IO සම්පූර්ණ වීම කියන්නේ. right? ඒ වගේම තමයි මට මේ කියන්න බැරි වෙච්ච එක දෙයක් තිබුණා මේ ධාවනයේ වෙවි ඉන්න කෙනෙක්. අපි කතා කරා operating system කතා කරනකොට මේ time sharing system එකක් කියලා. time sharing system එකේදී දෙන්නේ process එකකට වෙලාවක් දෙනවා ඔයා run වෙන්න. ඒ වෙලාව ඇතුළත ඔයා run වෙලා ඉවර වෙන්න පුළුවන් වුණොත් run වෙලා ඉවර වෙන්න නැත්නම් ආයි පොලිමට ඇවිල්ලා බලාගෙන ඉන්න නැවත ඔයාලට වෙලාවක් දෙනවා. අන්නේ කාලය ඉක්මවීම කියන එකට අපි කියනවා time out කියලා. time out වලට සිංහලෙන් මෙතන කතා කරලා තියෙනවා කාලගත වීම. right ඔන්න ඕක තමයි සත්ත්ව රූප සටහනේ අපි කතා කරන තත්වයන් 7 start වෙනවා. ඒ කියන්නේ created ඊළඟට රැඳී සිටිනවා run වෙන්න බලාගෙන එයා run වෙනවා terminate වෙන්න පුළුවන්. run වෙවි ඉන්නකොට interruption එකක් ආවොත් අවහිර කරනවා. අවහිර කරපු එක්කෙනාගේ interruption එක complete වුණාම රැඳී සිටින තත්ත්වයට දානවා නැවත run වෙන්න පුළුවන්. RAM එක ගොඩක් පිරීගෙන එනවා නම් operating system එක කරන්නේ රැඳී සිටින තත්ත්වයේ ඉන්න කට්ටියව තල්ලු කරනවා hard disk එකට ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින කියන තත්ත්වයේ දීලා. පස්සේ crowd ගතිය අඩු වුණාම නැවත සක්‍රිය කරලා යාව waiting එකට ගන්නවා. block වෙලා ඉන්න කට්ටිය වැඩි වුණාමත් ඔය වැඩේ කරනවා. ප්‍රතිහරණය කළ සහ අවහිර කළ කියන තත්ත්වෙට දාලා තල්ලු කරනවා secondary storage එකට. ඊට පස්සේ crowd එක අඩු වුණාම නැවත එයා ඇදලා ගන්නවා. right? එතකොට swept out and block කියන state එකේ ප්‍රතිහරණය කළ සහ අවහිර කළ කියන තැන ඉන්න කෙනාගේ input output එක complete වුණොත් hard disk එකේ ඉන්න අතරතුරේ එතකොට කරන්නේ එයා ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින කියන තැනට එයාගේ තත්ත්වය නැත්තම් කියන තත්ත්වය මාරු කිරීමක් කරනවා. එතකොට එයා එතනින් කෙලින්ම යන්නේ රැඳී සිටින සහ සූදානම් කියන තැනට RAM එකට ඇදලා ගන්නකොට. හරි ওই චිත්‍රය තේරුණාද? මේක අඳිනකොට මතක තියාගන්න ඔයගොල්ලෝ අඳින්න කිව්වොත් ඉන්ඩිකේට් කරන්න ඕනේ කොහෙද ඉන්නේ right ඊළඟට මොනවද වෙන්නේ කියන එක. මේකේ තව එක දෙයක් මගේ මේ විදිහට RAM එක crowd වෙනකොට ස්වැප් කරනවා කියලා මම කිව්වනේ. RAM එක හිතා ගන්නත් බැරි තරමට crowd වෙනවනේ. ඒ කියන්නේ දැන් නිර්මාණය වෙන කෙනා RAM එකට දා ගන්නවත් බැරි තරමට processors පිළිලා. එහෙම වුණොත් මෙයා කරන්නේ කෙලින්ම මෙතන ඉඳලා මේ hard disk එකේ තියෙන swept out and waiting කියන තැනට කෙලින්ම admit කරනවා. දැන් කලින් admit කරේ කොහෙද? නිර්මිත කියන තැනේ රැඳී සිටින තැනට. එතන ගොඩක් පිරීලා නම් මෙතනින් ඇතුල් කරනවා. right හරි confirm කරන්න තේරුණාද කියන එක? ඔව් ළමයි right හරි එහෙනම් අපි අදට OS ටික මෙතනින් පොඩ්ඩකට නතර කරලා ගේට්ස් ගණන් පැත්තට යමු right එතන බලමු කොහොමද කතා කරන්න තියෙන්නේ කියන එක. හරි ගිය සතියේ මම
ප්‍රශ්න දෙකක් දැම්මම ඒකේ පළවෙනි ප්‍රශ්නය අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණා මට මතක විදිහට 2011 ප්‍රශ්නය අපි සාකච්ඡා කරා එහෙම නේද ළමයි ඉන්න බලන්න අපි සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා මේකේ right 2011 ප්‍රශ්නේ කතා කරලා තියෙනවා 2012 ප්‍රශ්නේ අපිට කතා බහ කරන්න උනේ නෑ right මම දැන් 2012 ප්‍රශ්නේ ගන්නම් සමහර අය මට කරලා උත්තර එවලා තිබුණා right හරි මම අලුතෙන් දුවෙක් ඉන්න නිසා ප්‍රශ්න දෙක නැවත වතාවක් දාන්නම් 2012 ප්‍රශ්නේ දොළහද 13ද පුතේ මම කරේ 13 නේද ඔව් මට 13 12 මොකද 12 පොඩ රිවර්ස් එකට යන ප්‍රශ්නයක් තියෙනවා හරි 12 තමයි අද අපි try කරන්නේ හරි ඊට කලින් 13 කතා බලමු මම දෙවෙනියට දාපු එක 13 ඊට කලින් දාපු image එක 12 හරි 2013 ප්‍රශ්නේ ඔයගලන්ට තේරුම් ගන්න තියෙන්නේ පොඩි පොයින්ට් එකක් white board එක සෑහෙන slow ළමයි හරි මම මේක expand වෙනකම් ප්‍රශ්න ගැන කතා කරන්න මෙතන ඒගොල්ලෝ කියලා තියෙනවා ගිනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය S1 S2 S3 නම් වූ සංවේදක තුනකින් සමන්වන අතර ඒවා පිළිවෙලින් ඇත්තේ දුම ගිනි දැල් හා තාපය පිරික්සීම සඳහා සංවේදකයක් එක්කෝ සක්‍රීයව තාතිකගේ එක කියලා තියෙනවා
ප්‍රතිග්‍රහණය කරයි හෝ අක්‍රීයව තාර්කිකගේ බිඳුව කියලා තියෙනවා ප්‍රතිග්‍රහණය කරයි. right එතකොට අවම වශයෙන් සංවේදක දෙකක් සක්‍රීය අවස්ථාවේදී මෙම පද්ධතිය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙනවා කියලා තියෙනවා. right එතකොට ඒගොල්ලෝ අහන ප්‍රශ්නේ තමයි ඉහත අනතුරු ඇඟවීම සංඥා පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරනු ලබන සත්‍යතාව වගුව ගොඩ නගන්න. ඒතර මේකේ පළවෙනි දේ තමයි ඕගොල්ලෝ මේ ප්‍රශ්නේ තියෙන ඉන්පුට්ස් සහ අවුට්පුට් එක අඳුන ගන්න එක. ඒතර ඉන්පුට්ස් තමයි පැහැදිලිවම කියලා තියෙනවා S1 S2 S3 කියලා තුන් දෙනෙක් සංවේදක තුනක් තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ අවුට්පුට් එක අනතුරු ඇඟවීමේ සංඥාව කියන එක කියලා තියෙනවා. ඒතර මෙතන ඕගලන්ට S1 S2 S3 පාවිච්චි කරන්නත් පුළුවන් ඕගලගේ truth table එකේ input lines විදිහට. නැත්නම් ABC පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ABC පාවිච්චි කරනවා නම් ඔයා කියන්න ඕනේ AB වෙන්නේ කවුද? A වෙන්නේ කවුද? B වෙන්නේ කවුද? C වෙන්නේ කවුද කියන එක. right? ඒක ඔයාගේ ගානේ workings වල නැත්නම් ඔයාගේ ගාන ලියන තැන paper එකේ ලියලා පෙන්නන්න ඕනේ. S1 ලෙස ගන්න A, S2 ලෙස ගන්න B, S3 ලෙස ගන්න C කියලා. right? එහෙම නැත්නම් ලේසිම විදිහ S1 S2 S3 පාවිච්චි කරලා ලියන්න. right? මම S1 S2 S3 පාවිච්චි කරලා ගන්න හදනවා. එතකොට S1 S2 S3 කියන තුන් දෙනා තමයි inputs විදිහට ඉන්නේ. එතකොට input තුනක් වුණාම අපිට පේලි 8ක් තියෙනවා. එතකොට පේලි 8 පුරව ගන්න කෙටි ක්‍රමය ඔයගොල්ලෝ දන්නව නේද? alignment එක අවුල් කියලා දෙන්න එක පහළට. එතකොට ওই විදිහට combination එක fill කර ගන්නවා. මේකේ කියලා තියෙන්නේ මොකක්ද? අවම වශයෙන් සංවේදක දෙකක් සක්‍රිය වන විට මෙම පද්ධතිය ස්වයංක්‍රීයව ගිනි අනතුරු හැඟවීමේ සංඥාව නිකුත් කරයි. දැන් ගිනි අනතුරු හැඟවීමේ සංඥාව කියන එකට අකුරක් නැහැ. එතකොට ඔයගොල්ලෝ ඒ අකුර අනිවාර්යෙන් define කළ යුතුයි. right? එතකොට ඒක මේ truth table එකට කලින් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මම F කියලා අරගන්නවා යාව F සමානයි ගිනි අනතුරු ඇඟවීමේ සංඥාව. right? හරි මම මෙතන මේ ටික පිළිවෙලට ලියවිච්ච නැති නිසා මැකුවේ භාගයට මැකිලා තියෙනවා. දැන් අපි ආයෙනකන් F තීරුවත් එක්ක ලෑස්ති වෙමු. right එතකොට මෙතන ඉන්නේ බිඳුව 1 හරි දැන් F තීරුව අපිට පුරවගන්නේ කොහොමද? මෙතන කියලා තියෙනවා අවම වශයෙන් සංවේදක දෙකක් සක්‍රිය නම් සක්‍රිය කියලා කියන්නේ තාර්කිකගේ එක අවස්ථාව. ඒ කියන්නේ S1 S2 S3 ගෙන් දෙන්නෙකුට එක වැටලා තියෙනවා නම් අනතුරු ඇඟවීමේ සංඥාව නාද වෙනවා. එතකොට මේ පළවෙනි අවස්ථාවේ තියෙන බිඳු 3ක් නාද වෙන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේ තියෙන බිඳු 2යි 1යි නාද වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාවේ තියෙන්නේ නාද නොවන එකක්. මොකද බිඳු 2යි 1යි. හතරවෙනි අවස්ථාවේ එකේව දෙකක් තියෙනවා. ඒ නිසා යා නාද වෙනවා. පස්වෙනි අවස්ථාවේ 1 1 1යි නාද වෙන්නේ නැහැ.
6 වෙනි අවස්ථාව නාද වෙනවා 7 වෙනි අවස්ථාව නාද වෙනවා 8 වෙනි අවස්ථාව ගැන මොකද හිතෙන්නේ 8 වෙනි අවම වශයෙන් දෙකක් කියලානේ කියලා තියෙන්නේ. ඒතර 8 වෙනි අවස්ථාවේ එකේව 3ක් තියෙනවා. ඒක නිසා එයා නාද වීම සිද්ධ වෙනවා. එතකොට නිරූපණය කරන සත්‍යතාව වගුව ගොඩ නැගුවා. ඊට පස්සේ ඉහත සත්‍යතාව වගුව නිරූපණය කරන අපිට බූලිය ප්‍රකාශනය ලබා ගන්න. ලේසි නේද? සරල කිරීම අරෝමයේ මුකුත් කියලා නැහැ මෙතන මේක සම්බන්ධයෙන්. දෙවෙනි කොටස සරල කිරීමක් තියෙනවා මේ දියලා තියෙන සර්කිට් එකට අදාළව. මෙතෙන්ද කියලා තියෙන්නේ නිකම්ම එක්ස්ප්‍රෙෂන් එකක් ගන්න විතරයි. ඉතින් එක්ස්ප්‍රෙෂන් එක ගන්න අපිට කියලා නෑ මේක මොන જાතිය එක්ස්ප්‍රෙෂන් එකද කියලා නේ බූලිය ප්‍රකාශනයද කියලා. එතකොට අවශ්‍ය නම් එක්කෙනෙකුට SOP එක ගන්න පුළුවන්. අවශ්‍ය නම් තව කෙනෙකුට POS එක ගන්නත් පුළුවන්. right? හරි. අපි SOP එක සලකමු. SOP එක අරගන්න එකේ ඒවා නැත්තම් min terms ටික සලකලා. එතකොට මේකට අදාළව මට ලියන්න පුළුවන් S1 dot බිඳුව එකක තියෙන්නේ S1 bar dot S2 dot S3 මෙතන ලියන්න පුළුවන් S1 dot S2 bar dot S3 මෙතන ලියන්න පුළුවන් 1 බිඳුව තියෙන්නේ S1 dot S2 dot S3 bar මෙතන S1 dot S2 dot S3 right ඔය විදිහට පද ටික ලියාගත්තම ප්‍රකාශනය ලියන්න හරි ලේසි. දැන් තියෙන්නේ පද ටික එකතු වේවයින් කනෙක්ට් කරලා ලියන්න එක විතරයි. right හරි ඒක white board එක මම උඩහට කරලා තියෙන උඩහට අපුවම මම ලියන්න. B part එකක් බලමු. දැන් ඒතර පළවෙනි එකේ එකද කියලා. උතර මේක ඕගොල්ලෝ හරියට දන්නවා නම් ඔයගලන්ට හදන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ නේද? විනාඩි 5-10ක් යනකොට ඔය පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි ඉවරයි. හැබැයි එකම දේ ඔයා හරියට අඳුන ගන්න ඕනේ ඉන්පුට්ස් මොනවද අවුට්පුට් එක මොකක්ද කියන එක. right හරි B part එකේ තියෙනවා පහත දක්වා ඇති 1 හා 2 කොටස් වල පිළිතුරු සැපීම සඳහා මෙහි පෙන්වා ඇති තාර්කික පරිපථය සලකන්න. right එතකොට 1 සහ 2 කොටස් වල මොනවද කියලා තියෙන්නේ. right 1 සහ 2 කොටස් වල කියලා තියෙනවා බූලියානු බීජගණිතය භාවිත කරමින් ඉහත පරිපථය සඳහා බූලියානු ප්‍රකාශනයක් ලියා එය සරල කර දක්වන්න. සරල කිරීම සඳහා භාවිත කරනු ලැබූ සියලුම කාර්යයන් හා බීජීය රීති ලියා දක්වන්න. ඒතර මේකේ කියලාම තියෙනවා බීජීය රීති තමයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. right ඒ කියන්නේ බූලියන් තියරම්ස්. right හරි අපි බලමුකෝ මේකේ එක්ස්ප්‍රෙෂන් එකේ අවුට්පුට් එක ගන්න මුලින්. එතකොට එතන ABC තියෙන්නේ ඒක නිසා මෙතනට A මෙතනට B මෙතනට C එනවා. මෙතන A not gate එකක් තියෙන නිසා A බා වෙනවා. මෙතනට A හම්බෙලා ඊළඟට B ඊළඟට C ඊළඟට මෙතන A මෙතන B මෙතන C බා. right ඒ කියන්නේ මෙතනින් එළියට එන්නේ ABC A bar BC ABC bar. එතකොට O gate එකෙන් මෙන්න ඔය තුන දෙනා එකතු වෙන එක ABC plus A bar BC plus ABC bar. right දැන් එයාව තමයි අපිට සරල කරන්න කියලා කියන්නේ. right හරි එහෙනම් අපි සරල කරන්න බලමු. කොහොමද සරල කරන්නේ? ABC එකතු කිරීම A bar BC එකතු කිරීම ABC bar. right ඕකනේ අපිට හම්බෙන ඉක්වේෂන් එක. ඒතර මෙයා සරල කරනකොට ලේසිම වැඩේ තමයි පොදු පද තියෙනවා නම් එළියට ගන්න. මොකද එක සැරේ අපිට වරහන් සුළු කරගන්නත් තරම් තැනකට එන්න දෙයක් නැහැ. කොම්ප්ලසර්ස් වලින් වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ පොදු පදයක් තියෙනවා නම් එළියට ගන්න. එතකොට පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි සැලකුවොත් BC පොදුයි කියලා පේනවා ඔයගලට නේද? ඒක නිසා BC ව ගන්න එළියට. ඒතර ඇතුළේ ඉතිරි වෙනවා A plus A bar කියන එක plus ABC bar තමයි
මෙයාට දකුණු පැත්තේ මුකුත් නොවිය ඉතිරි වෙන්නේ. ඒතර මෙතන බැලුවොත් මෙතන බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති a plus a bar කියන කෙනාව එකට සමාන කරන්න පුළුවන්. ඒක නිසා දැන් මෙතනට අපි අරගත්ත තියරි එක මොකක්ද? distributive law එක නේද? පොදු පද එළියට ගන්නවා කියලා කියන්නේ න්‍යායදේශ න්‍යාය පාවිච්චි කරනවා කියන එක. right? ඒතර ඔතන ඔයගොල්ලෝ පාවිච්චි කරපු law එක ලියන්න පුළුවන් නම් හොඳයි. right? ඒතර මෙතනදී ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ x dot y plus z කියන කෙනා ගැන. right? ඒක මොකක්ද කියන එක මෙතන මෙන්ෂන් කරා නම් හරි. හරි. බෝඩ් එකේ හිර වෙලා තියෙන නිසා මම මේ BC පදය අරගත්තයින් පස්සේ පහළ ඉතිරි වෙන වාක්‍ය වෙන්නේ BC එකතු කිරීම ABC බා. right? එහෙනම් හේතුවත් අපි ලියමු. x වාරයක් y plus z කියන කෙනාව ලියන්න පුළුවන් xy plus xz ඔක තමයි අපි පාවිච්චි කරපු law එක මේකට එනකොට මෙතන එන්නේ bc.1 plus abc bar. මෙතන පාවිච්චි කරන තියරි එක වෙන්නේ inverse law එක. x plus x bar x ව එයාගේ අනුපූරකයට එකතු කරාම උත්තරේ එකයි. right? ඊළඟට මෙතනට එනකොට bc.1 කියලා කියන්නේ bc. right? plus abc bar. මේකෙන් අපි ගන්න identity law එකක් නේද? x.1 කියන කෙනා x ට සමානයි. යම් කිසි variable එකක් එකෙන් ගුණ කිරීම කරොත් එකතු කිරීම නෙවෙයි ගුණ කිරීම කරොත් ඊට සමාන එකෙක් තමයි අපිට හම්බෙන්නේ. right? හරි. දැන් ආයසරයක් අපිට distributive law එක පාවිච්චි කරන්න ඕන. මොකද මේ ඉතිරිලා ඉන්න දෙන්නගේ b කියන එක්කෙනා පොදුයි. b වැලියට ගත්තම වරහන් ඇතුළේ ඉතිරි වෙනවා c plus ac bar කියලා එකෙන්. right? c plus ac bar කියලා කියන්නේ redundancy law එකක් apply වෙන තැනක්. c එක තනියෙන් ඉන්නවා. එයාගේ අනුපූරණය තව එක්කෙනෙක් එක්ක ඉන්නවා. අනුපූරණය කියන්නේ අනුපූරණයත් එක්ක ඉන්නේ ඒ අකුර. right? එතකොට ඒ නිසා අපිට පුළුවන් c plus ac bar කියන එක්කෙනා වෙනුවට ලියන්න c plus a කියලා. redundancy law එක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මම ඔයගොල්ලන් නිතරම කියලා ඇති redundancy කියලා කියන්නේ ඔයගොල්ලෝ නිතරම අමතක කරගන්න තියරි එකක්. මට මතකයි සමහර අය කලින් ගානේදී ওই redundancy එක මගහරව ගත්තා. right? එතකොට මේකෙ සිද්ධ වෙන්නේ b ව එළියට අරගන්නවා. වරහන් ඇතුලේ c plus ac bar කියන එක නයි ඉතිරි වෙනවා. මේකත් distributive law. right? ඊළඟට redundancy law එක දාලා කෙලින්ම කියන්න පුළුවන් c plus ac bar කියලා කියන්නේ c plus a කියන. right? එතකොට b වාරයක් c plus a කියන තැනට වෙනකන් ඔයගලන්ට පුළුවන් ඔය කියන සුළු කිරීම සිද්ධ කරගන්න. right? හරි. මෙතනදී අපි කියන්නේ අද මැෂින් එක හොඳටම ස්ලෝ වෙනවා තමයි. all right.
මෙතනදී අපි ගන්නේ redundancy law x plus x bar y කියන කෙනා සමානයි x plus y කියන කෙනාට. right එතකොට අවසාන උත්තරේ ඔය විදිහට ගන්න පුළුවන් කෙනෙකුට ඔය වරහන් දෙක සුළු කරලා අරගන්න පුළුවන්. ඒ කියන්නේ BC plus BA එන විදිහට. එහෙම අරගන්න පුළුවන්. හරි. තේරුණාද මේක කරපු විදිය? සරල කරපු විදිය? right හොඳයි. ඊළඟට තියෙන්නේ සරල දෙයක් අර සරල කරපු බූලිය ප්‍රකාශනයේට මේ ගේට් එකක් අඳින්න කියලා නේද? ඔව් ඉහත B කොටසේ සරල කිරීම අවසානයේ ඔබ ලබාගත් බූලිය ප්‍රකාශනය සඳහා and o සහ not යන ද්වාර සංයෝජනය පමණක් භාවිත කරමි. තාර්කික පරිපථය ගොඩනගන්න. ඉතින් ඒක හරි ලේසි. නේද? B වාරයක් 0ට A තියෙන්නේ. එතකොට A B C කියලා. lines තුනක්. එතකොට C plus A එකක් එන්න ඕනේ. මේ දෙන්න පොඩ්ඩක් මාරු කරන්නම්. මෙතන C එකයි මේ O එක තියෙනවා. ඊට පස්සේ මෙයාගෙන් එන output එක AND gate එක කියන්න ඕන. right ඉතින් ඕක තමයි ඔයගලන්ට සංයුක්ත ద్వාර නැත්නම් සර්කිට් එක කියලා ඇඳලා ඉවර කරන්න තියෙන්නේ. හරි. right 2013 2012 එක දැන් කරන්න පටන් ගන්න 7:36යි වෙලාව. 7:36යි 45යි. ඔව් 7:45 වෙනකොට මම කතා කරන්න පටන් ගන්නවා. දැනටමත් හදලා ඉවරයි වෙනවනම් මට උත්තරේ එවන්න. පුතේ හිමාශී WhatsApp එකට දැම්ම මම WhatsApp එකේ මම දැන් මේ පින්තූර දෙකක් දාලා තියෙනවනේ. මෙන්න මේක. right
මෙනෝල් කො බලන්න මෙනෝල් මේකේ වැරදිලා තියෙනවා කොබන් හරි පොතුයි ඔව් හරි හොඳයි හරි right එකක් හරි මෙනෝල් වැරදිලා තියෙන්නේ ඔයා a plus a bar කියන එක බිඳුවයි කියලා ගන්න තියෙනවා. කියන්නේ 1 2 3 4 පහත් හරි 6 වෙනි පේලිය තමයි ඔයා වරදින්නේ. ඔයා ඇප්ලයි කරලා තියෙන තියරි එක වැරදි. එතන ලියලා තියෙන හේතුවත් වැරදි. x.x bar බිඳුවයි කියලා තියෙන්නේ. නමුත් ඔයාලා තියෙන්නේ x plus x bar එකක්. right ඒ කියන්නේ a plus a bar නේ වරහන් ඉතිරි වෙන්නේ. a plus a bar කියලා කියන්නේ එකයි පුතේ. එතන තමයි වැරද්දෙන්නේ. ඔයා වරහන්ට ගන්නකොට වරහන් ඇතුලේ a bar plus a bar එකක් දීලා තියෙනවා වැරදිලා. ඒකත් හදාගන්න.
right තාම හදන අය ඉන්නවද වෙලාව ඕනේද ඕක පැය භාගයක ගානක් right මම ස්පීඩ් අප් කරන්න කියලා කිව්වට right වෙලාව අවශ්‍ය නම් වෙලාව අරගෙන හදන්න ඉවර වුණාම කියන ළමයි right ළමයි මට කියන්න තව වෙලාව අවශ්‍යද කියලා නැත්නම් මම කරන්න පටන් ගන්න කියලා බැලුවා ළමයි මං කියන එක ඇහෙනව නේද තාම කරන අය පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න right කුසල් තාම හදනවා අනිත් අය right හරි කරගෙන යන්න
right ළමයි මොකද තත්ත්වය? හරි ළමයි ඕක හදන්න දැන් 7:58යි විනාඩි 2යි තියෙන්නේ ඕක සාකච්ඡා කරන්න වෙලාවක් අපිට නැති වෙයි ලබන සතියේ මම ඕක සාකච්ඡා කරලා තමයි ඔපරේටිං සිස්ටම් එකට යන්නේ right ඒක නිසා ඔය ගාන ඔහොම ඔය වෙන කැම්මෙන්ම හදලා ඉවර කරන්න right ඊට පස්සේ ලබන සතියේ ඒක කතා කරලා ඔපරේටිං සිස්ටම් වල දේවල් ටික කතා බහ කරන්න යන්න. ඒතකොට මේකේ තියෙන තව ගානක් කතා කරලාම ඔපරේටිං සිස්ටම් වලට යන්න පුළුවන් right හරි එම්නම් ලබන සතියේත් 6ට අපි එකතු වෙනවා right අපි හිතමු ලොකුවට බහැලා කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා right හරි එහෙනම් මම අදට මෙතනින් නතර කරනවා සෙෂන් එක right thank you very much හැමෝටම good night ඕක කොහොම කරලා ගාන හදලා ඉවරන කට්ටිය මට WhatsApp එවන්න right ඊළඟ සතියේ අපි සාකච්ඡා කරමු right okay good night එහෙනම් හැමෝටම right okay thank you